right. ෂය ගිණුම්ගත කිරීම. ෂය ගිණුම්ගත කරද්දී අපිට ඉස්සෙල්ලම වැදගත්ම දේ මතක් වෙන්න ඕන මේ ජංගම නොවනවත්කමක් මිලදී ගනිද්දී අපි ඒක වියදමක් ලෙස ලිව්වේ නැහැ. ගිය සතිය සාකච්ඡා කළා. අපි ඒක වත්කමක් ලෙසනේ ලියන්නේ. දැන් උදාහරණයක් 2019යි 1 දින රුපියල් ලක්ෂයකට යන්ත්‍රයක් මිලට ගන්නවා. ඒතර යන්ත්‍රයේ පිරිවැය ලක්ෂයයි. ඔන්න මම අර ආකාරයට දෙන්නම්. ජීව කාලය නෙමෙයි ෂෙයාර් ප්‍රතිශතය දෙන්නම්. එයා කියනවා මෙයා පිරිවැය මත 100%ක් ෂය කරන්න. අපි ගමු 20ක් කියලා. 20ක් ෂය කරන්න. වාර්ෂික ෂය පිරිවැය මත 20යි. අන්න එහෙම විභාගයට දෙන්නේ. එහෙම නැත්නම් ජීව කාලය අවුරුදු 5යි කිව්වොත් අක් ගාලා අහු වෙනවා ෂෙයාර් ප්‍රතිශතය 20යි. සොන් මුන්නගයක් නැහැ. දැන් මේ යන්ත්‍රය ගන්න වෙලාවේ යන්ත්‍රය මිලදී ගන්නා වෙලාවේ ඔයා ඉස්සරහන් ලියනවා මේ ආකාරයට. මුදල් ගෙවුවා නම් මුදල් ගිණුම බැර 19.1 දින යන්ත්‍ර කියලා රුපියල් ලක්ෂයක්. යන්ත්‍ර ගිණුම හර දැන් ඉඩමදි වෙනවා. යන්ත්‍ර ගිණුම හර 19.1 දින මුදල් කියලා ලක්ෂයක්. දැන් මෙතන වියදමක් නැහැනේ. වත්කමක් අඩු වුණා, වත්කමක් වැඩි වුණා. වත්කමක් අඩු වුණා, වත්කමක් වැඩි වුණා. එහෙම තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. වත්කමක් අඩු වීම සහ වත්කමක් වැඩි වීම. මුදල් වත්කම අඩු වේ, යන්ත්‍ර වත්කම වැඩි වේ. දැන් පළවෙනි අවුරුද්ද අවසන් වෙනකොට මට යන්ත්‍රයේ ෂය මේ අවුරුද්දේ ෂය ගණනය කළා කියන්නේ. මේ හරියට ගමු. 19යි 12යි 31ට මම ඇවිල්ලා ඉන්නේ දැන්. මේ යන්ත්‍රයේ වාර්ෂික ෂය කීයක් එනවද? අපි හදමු නේද උත්තර දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ලක්ෂය ගුණ කිරීම 100ට 20යි. 120යි. ඒ කියන්නේ 20000යි. වාර්ෂික ෂය 20000ක් එනවා. අර අපි කිව්වේ හදන විදිය පිරිවැය මත 120ක ප්‍රතිශතයක්. නෑ ඒ කියන්නේ මේ අවුරුද්ද අවසන් වෙනකොට යන්ත්‍රයේ වටිනාකම අඩු වෙන්න ඕන 20000කින්. ඒක වියදමක් ලෙස සලකන්න ඕන. හරි ඔයාලට මතක් කරොතින් අර ණය ගැතියන්ගෙන් බොල් ණය කපා හරිද්දී අපි කිව්වේ ණය ගැති බැර බොල් ණය හර කියලා. ඒහා සමානව මේ මත ඇති වෙන බලපෑම් දෙක තමයි යන්ත්‍රවත්කම අඩුවේ ෂය නමින් වියදමක් ඇති වේ. යන්ත්‍ර නැමැති වත්කම අඩුවේ ෂය නැමැති වියදම වැඩි වෙන. නැත්නම් ෂය නමින් වියදමක් ඇති වේ. රයිට් මම බලන් ඉන්නවා මේකට ඔයගොල්ලෝගේ උත්තරයක් එනකන්. ඔයා හිතලා කියන්න මොන ගිණුම හර මොන ගිණුම බැරද එහෙමනම්. මොන ගිණුම හර මොන ගිණුම බැරද? දැන් මම දිත්ත ස්වරූපය තමයි මේ කියන්නේ. යන්ත්‍රය කියන වත්කම අඩු වෙනවා ලක්ෂයයි 20000කින්. සහ යන්ත්‍ර ෂය නමින් වියදමක් ඇති වෙනවා. මේක ගෙස් කරලා කියන්න හිතලා කියන්න වැරදුනාට කමක් නැහැ. ෂය ගිණුම හර. ඔව් හරි යන්ත්‍ර ෂය ගිණුම හර අනිත් සටහන කොහොම වෙන්න ඕනද? මැසේජ් දාන්න නැතුව පුළුවන් තරම් කියන්න බලන්න. යන්ත්‍ර ගිණුම බැර. ඔව් හරියටම හරි. යන්ත්‍ර ගිණුම බැර යන්ත්‍ර ෂය ගිණුම හර. නේද? එහෙම නෙන්න ඕන. මෙන්න යන්ත්‍ර ගිණුම යන්ත්‍ර ෂය ගිණුම හර 20000යි ඕන වියදමක් ඇති විය. මූලධර්මය අවබෝධ කරගන්න. යන්ත්‍ර ගිණුම බැර වෙන්න ඕන. නේ? ඒක තමයි විය යුතු දේ. යන්ත්‍ර ෂය ගිණුම හර යන්ත්‍ර ෂය නමින් වියදමක් ඇති වේ. යන්ත්‍ර නැමැති වත්කම අඩු වේ. යන්ත්‍ර කියන වත්කම අඩු වෙලා ඒක වියදමක් බවට පත් වුණා. නමුත් අපිට කියනවා මෙහෙම කතාවක්. මේ යන්ත්‍ර ගිණුමට මේ වටිනාකම එකපාර බැර කරන්න එපාලු.
ගිණුම් කරන්නේදී කියනවා එකපාරට බැර කරන්නේ නැතුව ඒ වටිනාකම යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම නමින් ගිණුමක් විවෘත කරලා යන්ත්‍ර ෂය වෙන් කිරීම යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම නමින් ගිණුමක් විවෘත කරලා අන්න ඒකට බැර කරන්නලු. හරිද? අර හරියට ප්‍රාග්ධනය දානකොට අයිතිකරු මුදල් හර ප්‍රාග්ධන බැර කියලා ලියලා ගැනිලි කරනකොට වෙනම ගිණුමක ලිව්වේ. මම ඒ අවස්ථාව මතක් කරලෙන්නම් ගැනිලි අයිතිකරු ව්‍යාපාරයෙන් සම්පත් ඉවත් කරගන්නකොට ආලිව මුදල් බැර ගැනිලි හර. මේ ප්‍රාග්ධන ගිණුමට හර කළේ නැහැ. ඒ ගැනිලි ගිණුම මොන වර්ගයේ ගිණුමක්ද? ගැනිලි ගිණුම කිනම් වර්ගයේ ගිණුමක්ද? ගැනිලි ගිණුමේ වර්ගය මතක නැද්ද? ගැනිලි අයිතිකරුව ප්‍රාග්ධනය දානකොට අපි ලියනවා මුදල් හර ප්‍රාග්ධන බැර. මට මේක පැහැදිලි කරන්න. එතන තමයි වට අවබෝධ වෙන්න ලේසි තැන. මුදල් හර ප්‍රාග්ධන බැර. දැන් අයිතිකරු ඒ යොදවපු මුදල් ඉවත් කරගත්තොත් අපි මුදල් බැර ප්‍රාග්ධන හර කියලා ලිව්වේ නැහැ. මුදල් බැර ගැනිලි හර කියලායි ලිව්වේ. දැන් මට දැනගන්න ඕනේ ගැනිලි ගිණුම මොන වර්ගයේ ගිණුමක්ද කියලා. මම වාට ලියලා පෙන්නන්නද? හිමිකම. අන්න ඔව් හිමිකම් ගිණුමක්. එක්කෙනෙක් හරි දන්නවා ලොකු දෙයක්. හිමිකම් ගිණුමක්. එහෙනම් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම හිතන ඔයගොල්ලෝ මතක ඇති හිමිකම් ගිණුමක්. හැබැයි හිමිකම් ගිණුමක් වුණාට එහි තිබ්බේ මොන ශේෂයක්ද? හිමිකම් ගිණුමක් වුණාට අන්න ඔව් හර ශේෂයක්. හර ශේෂයක් තිබේ. හිමිකම් තමයි හැබැයි තියෙන්නේ හර ශේෂයක්. ඒහා සමාන දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළට ඔහොම ගිණුම් දෙකයි එන්නේ. මෙන්න අනිත් ගිණුම. දැන් ඔය ෂය වෙන් කිරීමේ ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම අඩු වෙන ගිණුම. අර වාට අතන හිමිකම අඩු වෙන ගිණුම වගේ මේ වත්කම අඩු වෙන ගිණුම. ඒ නිසා ෂය වෙන් කිරීමේ ගිණුමේ වත්කම් ගිණුමක් වුණාට තියෙන්නේ බැර ශේෂයක්. හරිද? ෂය වෙන් කිරීමේ ගිණුම බැර ශේෂයක් තියෙන්නේ. හරි. එහෙනම් දැන් ඔයා අවබෝධ කරගන්න. එයා වත්කම් ගිණුමක්මයි හැබැයි තියෙන්නේ බැර ශේෂයක්. සාමාන්‍ය පෙළට එහෙම පැත්ත මාරු වුණ ගිණුම් දෙකයි ලැබෙන්නේ. එකක් තමයි ඔය ගැනිලි ගිණුම හිමිකම් හැබැයි හර. හිමිකම් නම් බැරනේ වෙන්න නමුත් හර. අපි හිමිකම අඩුවීමේ ගිණුමක් කියලා කියනවා. මේක වත්කම් අඩුවීමේ ගිණුමක්. ඒ නිසා වත්කම් ගිණුමක් වුණාට ශේෂය තියෙන්නේ බැර පැත්තේ. රයිට්. අපි ඒකත් මතක් කරගෙන ඉස්සරහට යමු බලන්න. ෂය ගිණුම්ගත කිරීම. ගිණුම් කාල සීමාවකට අදාළ නෝට් එක කියවන්න. පිටුවංග 178 අන්තිම. ෂය වටිනාකම වියදමක් වන බැවින් ෂය ගිණුමට හර කරන අතර අදාළ වත්කමේ අගය අඩුවීම සටහන් කිරීම සඳහා ෂය වෙන් කිරීමේ ගිණුමට බැර කරයි. රයිට්. අපි එහා පැත්තේ ලියමු ෂය වටිනාකම වියදමක් වන බැවින් හරියම ලියලා තියෙනවනේ. අපි තවදුරටත් ලියමු පහළ. වත්කමක් ෂය වීම පිළිබඳව ද්විත්ව ස්වરૂපය වන්නේ නෝට් කියන තැන ලියා ගන්න ඕම පිටුවංග 178 අන්තිම. ඔව් සමහර වෙලාවට ස්ටක් වෙනවා හැම පොඩි ගැටලු තියෙනවා. මමත් දැන් මේ ටැබ් එක දාගෙන බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ මම ඒකත් අවධානයෙන් තමයි යන්නේ. සර් අය කියන්නකෝ. ඔව් ලියන්න මේ පිටුවංග 178 පහළම ලියන්න. වත්කම් ෂය කිරීම නැත්නම් ෂය වීම වත්කම් ෂය වීම පිළිබඳව නැත්නම් ෂය කිරීම තුලින් ඇතිවන ද්විත්ව ස්වરૂපය වන්නේ ස්වરૂප දෙක අවබෝධ කරගත්තාම වාට ද්විත්ව සරහන ලියන්න පුළුවන්. වත්කම් ෂය කිරීම තුලින් ෂය කිරීම නිසා ඇතිවන ද්විත්ව ස්වરૂපය
වත්කම් ෂය කිරීම තුළින් ඇතිවන ද්විත්ව ස්වરૂපය වන්නේ. එහෙම ලියලා ලියන්නේ අංක 1 ෂය නමින් වියදමක් ඇතිවීම ෂය නමින් වියදමක් ඇතිවීම අංක 2 වත්කමෙහි අගය අඩුවීම වත්කමෙහි අගය අඩුවීම හරිද බලන්න වත්කමෙහි අගය අඩුවීම සහ ෂය නමින් වියදමක් ඇතිවීම ද්විත්ව ස්වરૂපය තමයි වත්කමෙහි අගය අඩුවේ ෂය නමින් වියදමක් ඇතිවේ ආයිත් මම කියන්නම් ද්විත්ව ස්වરૂපය තමයි ෂය නමින් වියදමක් ඇතිවේ වත්කමෙහි අගය අඩුවේ ඒක මාරුනට කමක් නැහැ රයිට් අපි එහා පිටුවට එමු පිටු අංක 179 ඒ අනුව ෂය ගිණුම්ගත කිරීම සඳහා ද්විත්ව සටහන වන්නේ ෂය ගිණුම්ගත කිරීමේ ද්විත්ව සටහන ලියන්න ෂය ගිණුම හර මෙතන ලියලා තියෙනවා බලා ගන්න පුළුවන් ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර අද දිගින් දිගටම සිග්නල් ප්‍රශ්න තියෙනවා මට දැනෙන විදිහට ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර හරිද ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ඒක ලියාගත්තද බලන්න මට වගේ අදහස දෙන්න හරිද කියලා කියන්න පිටු අංක 179 කොටස ලිව්වද ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර රයිට් එහෙනම් අභ්‍යාස අංක 115ට අපි එමු ඒක උදව් කරගෙන අපි ඉගෙන ගමු කොහොමද ඔය ෂය පිළිබඳ ද්විත්ව සරහන ලියන්නේ කියන එක රයිට් මෙන්න ඔයාලට අභ්‍යාස දෙන ආකාරය අහපු නිසා මේකේ පැහැදිලිව තියෙනවා අභ්‍යාස අංක 115 නටාෂා දෙවුනිගේ ව්‍යාපාරය 20යි 20 එකයි එක දින පහත වත්කම් මිලදී ගන්නා ලදී 20යි 20 එකයි එක දින වත්කම් මිලදී ගත්තා ලීබඩු 50000යි මෝටර රථ ලක්ෂ 6යි ගොඩනැගිලි ලක්ෂ 8යි හරිද ලීබඩු 50000යි මෝටර රථ ලක්ෂ 6යි ගොඩනැගිලි ලක්ෂ 8යි එහෙම දීලා තියෙනවා. එතකොට දැන් ඔයා මුදල් ගිණුමක් හදන්න එපා. මේ ගිණුම් තුනක් විවෘත කරගන්න එහා පැත්තෙන් පිටු අංක 180 තියෙනවා ගිණුම්. ලීබඩු ගිණුම, මෝටර රථ ගිණුම සහ ගොඩනැගිලි ගිණුම කියලා. මමත් හදන්නම් බෝඩ් එකේ. ලීබඩු ගිණුම, මෝටර රථ ගිණුම සහ ගොඩනැගිලි ගිණුම.
ලී බඩු ගිණුම, මෝටරත ගිණුම සහ ගොඩනැගිලි ගිණුම. අපි ගිණුම් තුන එකපාර හදාගමු. ඒකේ හර පැත්තේ ලියාගෙන ඉන්න දැන් මෙයා 20 21 1 දින තමයි මේව අරගෙන තියෙන්නේ ජනවාරි 1 වෙනිදා. එහෙනම් 20 21 1 මුදල් කියලා ලී බඩු ගිණුම හර කරන්න 50000ක්. ඒ වගේම මෝටරත ගිණුම හර කරන්න ලක්ෂ 6ක්. ගොඩනැගිලි ගිණුම හර කරන්න ලක්ෂ 8ක්. ඒ ගැන වට ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. සල්ලි දීලා මේ කියන වත්කම් ගත්තාම ලියන විදිහ ඔයා දන්නවා. ලී බඩු ගිණුම හර, මෝටරත ගිණුම හර, ගොඩනැගිලි ගිණුම හර. දැන් අතිරේක තොරතුරු යටතේ කියනවා. ඔයාලට ගිණුම් හදන්න දෙයක් නැහැ. ඔක ලියන්න පුළුවන් නේ. අතිරේක තොරතුරු යටතේ කියනවා අංක 1 ලී බඩු වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙය කරයි. දැන් මේවයි සොන්බුන් වගේක් දීලා නැති නිසා ඔයාලට හිතන්න දෙපැත්තක් නැහැ. මට ඉක්මනින් හොයලා දෙන්න වාර්ෂික ලී බඩු ෂෙය වටිනාකම කීයද? ඉලක්කම කවුරු හරි ගණනය කළ මට කියන්න. වාර්ෂික ෂෙය වටිනාකම කීයද ලී බඩු වල? 5000යි. ඔව් 50000න් 10%යි. මම හිතන්නේ ඒක මම සුළු කරන්න ඕනේ නැහැ නේද? 5000 නිකම්ම ගන්න පුළුවන්. මම පැත්තක හදන්නම් කොකටත් මේ කවුරු හරි හිටියොත් එක්කෙනෙක් හරි මේක පැහැදිලි. එන ලී බඩු ෂෙය ඔයාලා කලින් අහුවනේ ප්‍රශ්නේ. ලී බඩු ෂෙය හොයන්නේ කොහොමද? 50000 ගුණ කිරීම එයා ෂෙය ප්‍රතිශතයක් දෙනවා. දැක්කද අපිට ෂෙය ප්‍රතිශතය හදන්න කියන එක නෙවෙයි කරන්නේ. එයා දීලා අපිට ෂෙය ගණනය කරන්න කියනවා. රයිට් දැන් බැලුවා අවුරුද්දට 5000යි. ෂෙය. දැන් දැනගන්න ඕනේ මේක මේ ඉලක්කම ෂෙය ඉලක්කම ගණනය කරගන්න ක්‍රමය. දැන් ඒක ගිණුම්ගත කරන්න අපි යනවා. දැන් ඒකනවට අවබෝධයක් තියෙනවනේ. ලී බඩු ෂෙය ගිණුම හර. අන්න ගිණුම් දෙකක් විවෘත කරගන්න. එකක් ලී බඩු ෂෙය ගිණුම. අනිත් ගිණුම ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම. පොඩ්ඩක් නම දීර්ඝයි උනට ලියා ගන්න. ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම. ලී බඩු ෂය ගිණුමයි ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුමයි. ලී බඩු ෂය ගිණුමයි ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුමයි. විවෘත කරලා දැන් ඔයා මේක දිස්සරහන් ලියන්න බලන්න. ලී බඩු ෂය ගිණුමේ හර පැත්තෙත් ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුමේ බැර පැත්තෙත් ලියන්න. මේ 5000 ලියන්න ඕනේ. ලී බඩු ෂය ගිණුම හර 5000. මේක අවුරුද්ද අගට ලියන්නේ. ෂය වෙන් කිරීමේ ගිණුමේ බැර පැත්තේ 5000 ලියනවා. දැන් ලියන විස්තර ආ දන්නවා. අවුරුද්ද අග දාන්න. දැන් මට ඉඩ මදි. ඔයා ලියන්න 20යි 12යි 31. මෙතන ලියන්න 20යි 12යි 31. මම මෙහෙම ලියන්න. 20යි 12යි 31. මට ඉඩ මදි නිසා එහෙම ලිව්වේ. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලියන්න. ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම. ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම කියලා ලියන්න. ඉතින් මෙතන ලියනවා අවුරුද්දකට 20යි 12යි 31.
ලී බඩු ෂය ගිණුම කියලා ලියනවා. ගිණුම් දෙකේ නම් මාරු කරලා ලියන්න. ඒකේ ගැටලුවක් නැහැනේ. හරි. ඒ විදිහට ඉක්මනින් මෝටර රථ ෂය හදන්න බලන්න. එයාගේ ප්‍රතිශතයක් නෙවෙයි දීලා තියෙන්නේ. වෙනස් විදිහකට දීලා තියෙන්නේ. මට පිළිතුර කියන්න මේ මෝටර රථවල වාර්ෂික ෂය ගණනය කරලා කියන්න බලන්න ඉක්මනින්. ඒකේ ප්‍රතිශත හදා ඉන්න එපා. 50,000යි 50,000යි. හා. ඔව්. ඒකට අපිට අර සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. අංක 2 මෝටර රථ ෂය. පිරිවැය රින සුන්බුන් අගය බෙදීම ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය. දැන් එයා කියනවා පිරිවැය ලක්ෂ 6යිලු. උඩින් කිව්වනේ ඒක මෝටරතවල. සුන්බුන් අගය ලක්ෂයයිලු. ජීව කාලය අවුරුදු 10යිලු. එහෙනම් ඉතින් ඔයාලට හදාගන්න පුළුවන් උත්තරේ කීයක් එනවද? ලක්ෂ 5 බෙදීම 10 කියන්නේ 50,000යි. දැන් එයා ගිහිලා අර වගේම දිස්සරහන් ලියන්න. මෝටර රථනේ. මෝටර රථ ෂය ගිණුම හර. ෂය කියන්නේ වියදම් ගිණුමක්. දැන් ඒක අවබෝධ වෙන්න ඕන. 50,000යි. මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම. එයා බැර වෙනවා 50,000. ගිණුම් දෙකේ නම් මාරු කරලා ලියන අවුරුද්ද අග දිනය දාන්න. මෝටර රථ ෂය ගිණුම හර 50,000යි. මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම බැර 50,000යි. හරිද? ගිණුම් දෙකේ නම් මාරු කරලා ලියාගත්තද? මෙතන ලියනවා 12.31 මෝටර රථ ෂය වෙන් කිරීම. මෙතන ලියනවා 12.31 මෝටර රථ ෂය. right. ඊළඟට මට ගණනය කරලා දෙන්න ගොඩනැගිලි ෂය කීයද? 40,000යි. අපි හදලා බලමු. ගොඩනැගිලි තියෙනවා ලක්ෂ 8ක්. ගොඩනැගිලි ෂය ලක්ෂ 8යි. බෙදීම සුන්බුන් අගයක් නැති නිසා කෙලිම 20න් බෙදනවා. සුන්බුන් අගයක් දීලා නැත්නම් ඉතින් අපි ඒත් ඕකම තමයි කරන්නේ. මෙයා නැහැ කියලාම කියනවා. ඒ ගැන සඳහනක් නැති වුණත් ඔහොම තමයි හදන්නේ. 40,000යි. ඒකත් ඉතින් කලින් වගේම ලියන්න. ගොඩනැගිලි ෂය ගිණුම හර ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුම බැර. කලින් වගේම ලියන්න ගොඩනැගිලි ෂය ගිණුම හර ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ගොඩනැගිලි ෂය ගිණුම හර ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ගොඩනැගිලි ෂය ගිණුමට හර කරන්න 40,000ක්. ඔයා ලියන්න අවුරුද්දේ අන්තිම දිනේ මට ඉඩම දිනුවාට ඔයාලට හොඳට ඉඩ තියෙන පොතේ. 2020යි 12.31 ගොඩනැගිලි ෂය වෙන් කිරීම කියලා ලියනවා. ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුමේ බැර පැත්ත ලියනවා. 20යි 12.31 ගොඩනැගිලි ෂය කියලා 40,000 ලියනවා. හරි. දැන් එහෙමනම් මට ඔයගෙන් අදහසක් ඕන මේ right මේ ටික හරිද මේ කොටස? හරි.
right මේ කොටස හරි නම් දැන් ඇත්තටම ඔය ෂෙයා ගිණුම්ගත කිරීමේ මූලික කොටස තමයි ඔය කතා කරේ. මේක තව ටිකක් එහාට අපිට යන්න තියෙනවා අවුරුදු කීපයක් යද්දි කොහොමද ගිණුම්ගත කරන්නේ කියලා. ඒකත් මම ඔයාලට අතිරේක අභ්‍යාසයකින් කියලා දෙන්නම්. හරිනේ. right දැන් මේකෙදි මට තවදුරටත් කියන්න දැන් ඔයාගේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මේ සම්බන්ධයෙන් ලියවෙන අයිතම මොනවද? දැන් මේ ගනුදෙනු මේ ටික ගත්තාම මේ ගිණුම් වලින් ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල තියෙන්නේ මොනවද? වටිනාකමත් එක්ක කියන්න බලන්න. මම එකක් කියන්න දැන් ලී බඩු ෂය කියන එක ඔයා ලියනවා පරිපාලන වියදම් ඇතුලේ 5000යි. ලී බඩු ෂය පරිපාලන වියදම් ඇතුලේ 5000ක් ලියනවා. right. ඔයා කියන්න මට මෝටර රථ ෂය කොහෙද ලියන්නේ කීයක්ද? මෝටර රථ ෂය කොහෙද ලියන්නේ කීයක් කියලාද? මෝටර රථ ෂය කොහෙද ලියන්නේ කීයක් කියලාද? ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මේ අභ්‍යාසයට අදාළව මෝටර රථ ෂය ලියන තැන කොයිබද කියලා අහන්නේ. කීයක්ද කියලා බෝඩ් එකේ තියෙන වටිනාකම. බෙදා හැරීමේ වියදම්. ඔව් බෙදා හැරීමේ වියදම් තුල ලියනවා 50000යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ වියදම් ගිණුම තමයි මාරු කරන්නේ. මේ වෙන් කිරීමේ ගිණුම නෙවෙයි. ඊට පස්සේ ගොඩනැගිලි ෂය ලියනවා පරිපාලන වියදම් ඇතුලේ 40000ක් ලියනවා. ඒක තමයි වැදගත් වෙන දේ. එhmenan මේ අවුරුද්දේ ෂය ලාභ ප්‍රකාශනයේ ලියනවා වියදම් ලෙස. එතන මේ ෂය වෙන් කිරීම කියන එක එයා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් මෙයා වත්කම් ගිණුමක් කිව්වනේ. මෙන්න මේ පිරිවැයෙන් 50000න් මේ 5000 අඩු කළා ලැබෙන අගයට තමයි ධාරණ අගය කියන්නේ. 50000න් මේ 5000 අඩු කළා අපි කියනවා 45000ක් තමයි ධාරණ අගය. ඒ වගේ මෝටර රථවල ධාරණ අගය මට කියන්න. 5,50,000යි. 5,50,000යි. අවුරුද්ද අවසානයේ ලියනවා 5,50,000යි. 20යි 12යි 31 දිනට හදන. ඊට පස්සේ ගොඩනැගිලි වල ධාරණ අගය කීයද පෙන්නන්න? ගොඩනැගිලි වල ධාරණ අගය කීයක් පෙන්නයිද? ගොඩනැගිලි වල ධාරණ අගය කීයක් පෙන්නයිද? 7,60,000. ඔව් 7,60,000යි. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වනවා. මම මේකෙන් වෙන ප්‍රශ්නයක් අහන්නයි මේ එන්න හදන්නේ. අපි තව අවුරුද්දකට ගියොත් ඊළඟ අවුරුද්දට ගියොත් ඒ කියන්නේ 21/3/31කට ගියොත් මේකෙම මම කියලා දීලා යන්නම් වැඩේ. 21/3/31කට ගියොත් දැන් එතකොට මේවා වත්කම් ගිණුම් නිසා ඉස්සරහට යනවා. සහශය වෙන් කිරීමේ ගිණුමත් වත්කම් ගිණුම් නිසා ඉස්සරහට යනවා. මේ වියදම් ගිණුම් ටික ඉවරයි. ලබන අවුරුද්දට යනකොට වියදම් ගිණුම් යන්නේ නැහැ. හරි. මට ඕන දැන් 20/12/31 නෙවෙයි 21/12/31 දිනට. 20/21/12/31 දිනට අවසන් වර්ෂයේ. ඒ අවුරුද්ද අවසන් වෙනකොට මට කියන්නේ ලී බඩු වල ධාරණ අගය කීයක් පෙන්නයිද? 40,000යි. 40,000යි. ඇයි? අන්න එතකොට දැන් ලබන අවුරුද්ද වෙනකොට මේ ආරම්භක ශේෂය මෙහෙම 5000 තියෙනවා. ඒ අවුරුද්දේ නැවතත් අපි ලියනවා අර ඉලක්කමමයි එන්නේ. ලී බඩු ෂය ඔය දිස්සරහනමයි එන්නේ. 5000යි ලී බඩු ෂය වෙන් කිරීම 5000යි. දැන් අන්න එතන 10000ක් හැදෙනවා. දැන් ඔයාලට දැනෙනවා අර වත්කම අඩුවීම ගිණුම කියන එක අවුරුදු පතා එකතු වෙවි යනවා. මෝටර ෂය වෙන් කිරීමේ ගිණුමත් එහෙමයි. ඒකත් ඒ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ අර වගේම මෝටර රථ ෂය 50000යි මෝටර රථ සමුච්චය වෙන් කිරීමේ ගිණුම බැර 50000යි. ඒ ලබන අවුරුද්දෙත් වියදම 50000ක් යනවා. සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෝටර රථවල ධාරණ අගය කීයද පෙන්වන්නේ? 21/12/31 දිනට. 1,05,000යි. 1,05,000යි.
රයිට්. ඒ ආකාරයට ඔයා හිතලා කියන්න ගොඩනැගිලි වල ධාරණාගේ කීයක් පෙන්නයිද? 7,20,000. 7,20,000යි. දැන් අවබෝධ වෙන්න ඕන වෙන දේ. දැන් මෙන්න මේ ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂයට තමයි සමුච්චිත ෂය කියලා කියන්නේ. ෂය වල එකතුව. නේ හැමතිස්සෙම ෂය වෙන් කිරීමේ ගිණුමට එන්නේ ඔය වගේ අවුරුදු පතා එකතු වෙන වටිනාකම්. මේ අවුරුද්දෙත් මේක ලාභය හොයන්න පාවිච්චි කරලා එයා හොසි වෙලා යනවා. හරි. අපි බලමු අභ්‍යාස අංක 116. ඒකෙදි ඔය විදිහට වගේ 2019ටයි 20ටයි අවුරුදු දෙකටම ගිණුම් ඉල්ලනවා ඉඩ තියලා නැහැ ගාන හදන්න. රයිට් අපි ටක් ගාලා හදමු. අභ්‍යාස අංක 116 රසාංගි තාරුණීගේ ව්‍යාපාරයේ 2019 1 තමයි මේ වත්කම් මිලට අරන් තියෙන්නේ. යන්ත්‍රයි ලී බඩුයි. ඔව් අහන්න. පොදු ජනරේ සම්පූර්ණ කරන්න. ඒක අපි ලිව්වේ නෑනේ. අමතක වීමක් වුණා. ඔය සටහන් ඔහොම පොදු ජනරල් ලියන්න. මම මේ සිග්නල් ගැන බල හිමිහිට කතා කර යනවා. ඒකත් එක්ක අමතක වුණා. ඉතින් ওই ටික අපිට ලියන්න පුළුවන්. මමත් බෝඩ් එකේ ලියලා පෙන්නන්නම්. පොදු ජනරලේ අංක 1 ඔය ගැළපීම ලියන්න ඕන. මුලින්ම ලී බඩු ෂය හර 5000යි ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම බැර 5000යි. අපි දන්න දෙයක් මේ සියලුම ගිණුම් වල ගැළපීම් කරද්දී ඒක පොදු ජනරලේ ලියලා තමයි ගිණුමට ගෙනියන්න ඕන. මම දැනට මෙහෙම ලියන්න. ලී බඩු ෂය ගිණුම හර 5000යි ලී බඩු ෂය වෙන් කිරීම බැර 5000යි. ලී බඩු ෂය ගිණුම හර 5000යි ලී බඩු ෂය වෙන් කිරීම බැර 5000යි. සංලක්ෂය වාර්ෂික ලී බඩු ෂය ගැළපීම නැත්නම් සටහන් කිරීම. වාර්ෂික ලී බඩු ෂය සටහන් කිරීම. ඒ ආකාරයට අනිත් දෙකත් ලියනවා. ඒක මතක් කර එක හොඳයි නැත්නම් අපිට ඒක අමතක වෙලා යන්න ඉඩ තිබ්බා. මෝටර් රථ ෂය ගිණුම හර 50000යි මෝටර් රථ ෂය වෙන් කිරීමේ ගිණුම බැර 50000යි. මෝටර් රථ ෂය වෙන් කිරීමේ ගිණුම බැර 50000යි. අර වගේම තමයි වාර්ෂික මෝටර් රථ ෂය ගැළපීම නැත්නම් සටහන් කිරීම. 3 ගොඩනැගිලි ෂය හර ගොඩනැගිලි ෂය ගිණුම කියන එක ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුම. දැන් මේකට බය වෙන්න දෙයක් නැහැ. එකම ගනුදෙනුව තමයි මේ අවස්ථා තුනක්. ඒ කියන්නේ ලී බඩුයි මෝටර රථයි ගොඩනැගිලි එකම ආකාරයේ ගනුදෙනුව. මේ ව්‍යාපාරෙ තිබි ලී බඩු විතරයි නම් මෙච්චරයි එන්නේ. අර ඉක්මනින් සටහන් කරගෙන මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න බලන්න. ඒතර ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න. ඉතින් අහන්නේ නැහැ මම දන්නවා අහන්න නැති බව. ඒ වුණත් මගේ යුතුයකමනේ කියන එක නේද? ළමයි 3-4 දෙනෙකුට වඩා කතා කරන්නේ නැහැ.
ලියලා ඉවර නම් මැසේජ් එකක් දාන්න. නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න. right ඒක හරිනම් අපි යමු අර කියන අභ්‍යාසයට. අභ්‍යාස අංක 116. දැන් මේකට පොඩ්ඩක් ඕගොල්ලෝ කාලේ අරන් මේකට පොඩ්ඩක් කාලේ අරගෙන ඕගොල්ලෝ ගෙදරදී නැවත සූදානම් වෙන්නත් ඕන. අපි දැන් ඊළඟට මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන හැටි කතා කරනවා. ලබන සතියේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න විභාගෙට එන ආකාරයේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න ලබන සතියේ මේ පාඩමෙන්. එතකොට ලබන සතිය සහ ඊළඟ සතිය වෙද්දී මම හිතනවා මේ පාඩම අවසන් කරගන්න පුළුවන්. පරිම සති දෙකක් නැත්නම් තුනකින්. ඊළඟට ඔයගොල්ලෝ අර පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් තරම් ඒකේ පැමිණීම අඩුයි. ඒකට සම්බන්ධ වෙන්න ද ඉදිරියේදී මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. ඒ වගේම අර ඕගොල්ලන්ට දීපු 2018 වාර විභාග ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරලා ආයතනයට බාර දෙන්න. ඒක මම 10 දුන්නේ මට 20 වෙනකම් මම කල් දෙන්නම්. තව මේවා ගැටලු තියෙනවා නම් ඒවත් විසඳලා 20 වෙද්දි මම එකතු කරන්න. සන්දේ උනි මයික් එක ඔන් එකේ තියෙන්නේ. සන්දේ උනි සර් ඔව් කියන්න. ඒ පේපර් එක මේ ගියාම මේ පුතේ ඔයා කිව් එක පැහැදිලිව ඇහුනේ නැහැ ඉවර වෙනකන්. මට ආයිත් කියන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. කිව්වා සිග්නල් ගැටලුවක් ඔව් සිග්නල් ප්‍රශ්නයක් තියෙන පුතේ මට WhatsApp කරා නම් මට ඔයාගේ ප්‍රශ්න විසඳලා දෙන්නම්. මම නෑ කිව්වනේ සර්. හා එහෙනම් පේපර් ඉවරද දන්නේ නැහැ. මේ ඔයාට පුළුවන් නම් මෙහෙම කරන්න. දික්කුඹර පැත්තේ යනවා නම් රොයල් එකෙන් ඉල්ල ගන්න පුළුවන්. නැත්තම් දැනට දැන් ගොඩක් දවස්නේ ඔක දීලා. යාළුවෙක්ගෙන් ෆොටෝකොපියක් ගහ ගන්නත් පුළුවන්. නැත්නම් මම හෙට ක්ලාස් එකේ තියන්නම්. හෙට ක්ලාස් එකට දෙන්නම්. ඉල්ල ගන්න. ඒක තමයි කීප දෙනෙකුට නැතුව ඇති නිබන්ධන ඒ කාලේ ගත්තේ නැත්තම් දැන් ගොඩක් කල්නේ. ඔක දීලා මාසෙකටත් කිට්ටු ඇති. අනවශ්‍යත් ඉල්ලන් ගිහිල්ලා ඇති. එහෙම හරි වෙන්නේ නැති නැත්තම් ඕගොල්ලෝගේ ගානට මම තිබ්බා. අනවශ්‍ය කියන්නේ පන්ති වලට සම්බන්ධ නොවුනට දැන් 50 ගානක්නේ සම්බන්ධ වෙන්නේ. මගේ මතක හැටියට මම පේපර් 100ක් විතර තිබ්බා. හරි. එහෙම කරන්න මම හෙට තියන්න මට චුට්ටක් මතක් කරන්න මේ උදේට WhatsApp message එකක් දාන්න. මම ඒතර උදේම ගෙනල්ලා තියන්න. හරි එහෙනම් අපේ වැඩේට එමු. පටන් ගන්න අභ්‍යාස අංක 116. අභ්‍යාසංක 116 19 දින පහතවත්කම් මිලදී ගන්නා ලදී. අපි ලෙජර් ගිණුම් විතරයි ඉල්ලන්නේ ජර්නල් සරහන් ඉල්ලන්නේ නැහැ. right. ඊට මම මේක වඩ ලියන්නම් පොඩ්ඩක් බලා ගන්න. දැන් මේ ඉස්සෙල්ලා මම ගිණුම් හදන්නේ 2019යි 12:31 අවසන් වර්ෂය සඳහා. 2019 12:31 අවසන් වර්ෂය සඳහා. මේක තමයි මගේ ගිණුම් වර්ෂය. පේනවද බෝඩ් එක? උඩම ලියලා තියෙන 19/12/31 කියලා. පේන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් බලන්න. පේන්නේ නැත්නම් බලන්න කියන්නේ ඒක ලියා ගන්න උඩින්ම තියෙන 19/12/31 කියලා. හරි. එතන මේ පළවෙනි ගිණුම මම නම් කරනවා මුදල් ගිණුම. අපි ලේසිම තැනින් පටන් ගමු. ඉස්සෙල්ලම මෙයා
යන්ත්‍රයි ලී බඩුයි අරගන්නවා පළවෙනිදා ජනවාරි 1 වෙනිදා. ඒතර 19.1 යන්ත්‍ර කීයක යන්ත්‍රද ගන්නෙ? ලක්ෂයක. යන්ත්‍ර නමින් ගිණුමක් විවෘත කරගන්න. දහනමය එකයි එක මුදල් කියලා ඔන්න ලක්ෂයක් හර වුණා. මුදල් ගිණුම බැර යන්ත්‍ර ගිණුම හර. ඊළඟට මිලදී ගන්නවා ලී බඩු 50000ක්. මම දිනේ නැවත ලියන්නේ. ලී බඩු 50000යි. මුදල් ගිණුම බැර ලී බඩු ගිණුම හර. මම ගිණුම කියලා ලියන්නේ නැහැ. අවුරුද්ද මුලම ගත්තා මේ විදිහට. හරි දැන් අවුරුද්ද මුල ලියා ගන්න කියන පස්සේ ඔයාලට ගාන හදන්න තියෙන්නේ. මම මේ උදව්වක් කරනවා. නේ ඔයා මේ ගාන හදන්න ඕන. එතකොට මාත් එක්කම ලියාගත්තත් කමක් නැහැ. නැත්නම් තනියම හදන්න පුළුවන් නම් මේක බලලා තනියම හැදුවත් කමක් නැහැ. කොහොම මේ ගාන ඔයා හදන්න ඕන. රයිට් ඔන්න ලී බඩු සහ යන්ත්‍ර සහ ලී බඩු මිලදී ගත්තා. දැන් පළවෙනි අවුරුද්ද අවසානට ඇවිල්ලා තියෙන්නේ 2000 මේ අවුරුද්ද මුලනේ ගත්තේ. අනිත් ගණුදෙනු අපි කතා කරන්නේ මේ අවුරුද්ද අවසානයේ අපි එනවා. ඇවිල්ලා දැන් කියන මේ දෙකම 10% බැගින් ෂෙයා කරාලු. එහෙනම් දැන් මේ අවුරුද්ද අවසානයේ 2019 12:31 අන්තිමට දිත්ත සරහන් ලියන්නේ කොහොමද? සහ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මේවා සටහන් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. හරි උද්ෘත මම ගන්නම් උපුටා ගැනීමක්. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මට ඊළඟට එන අභ්‍යාස ලෙජර් ගිණුම තමයි ඉල්ලලා තියෙන්නේ. මේක ඉල්ලලා නැහැ. මම මේක වැඩිපුර හදනවා මේ අමතරව. හරි. දැන් මට ඔයා ගණනය කරලා කියන්න වාර්ෂික යන්ත්‍ර ෂය කීයද? වාර්ෂික යන්ත්‍ර ෂය කීයක් වෙනවද බලන්න. 10000යි. 10000යි. දැන් එයාගේ දිත්ත සරහන ඔයා දන්නවා ලියන විදිහ. වාර්ෂික යන්ත්‍ර ෂය ලියන විදිහ දන්නවා. ලියන්නේ යන්ත්‍ර ෂය ගිණුම හර යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. යන්ත්‍ර ෂය ගිණුම හර 10000යි. මේක අවුරුද්ද අගට ලියන්නේ. මම ඉඩ බේර ගන්න මෙහෙම කරනවා. යන්ත්‍ර ෂය වෙන් කිරීම. මෙතන අවුරුද්ද අගට ලියනවා. යන්ත්‍ර ෂය. දැන් දන්නවනේ ඒක මේක වියදමක් ඇති වේ වත්කම අඩු වේ කියලා හිතන්න. එහෙම හිත ලියන්න. ලී බඩු වල එනවා වාර්ෂික ෂය දැන් 50000න් 100ට 10 නම් 5000යි. 5000. ඒකත් අපි ලියමු. ලී බඩු ෂය ගිණුම හර ලී බඩු ෂය වෙන් කිරීම කියලා. ලී බඩු ෂය වෙන් කිරීම බැර මේ දින දාන්න අවුරුදු අග දිනේ දාන්න 19/12/31ට ලී බඩු ෂය කියලා 5000 ලියන්න. දැන් ඒ අවුරුද්දට ගනුදෙනුව ලියා ගන්න පුළුවන්. හරිනේ යන්ත්‍ර ෂය හර 10000යි යන්ත්‍ර ෂය වෙන් කිරීම බැර 10000යි. ලී බඩු ෂය හර 5000යි ලී බඩු ෂය වෙන් කිරීම බැර 5000. දැන්
ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතත් අපි හදමු මේ අවුරුද්දට. ඊට පස්සේ ඊළඟ අවුරුද්දට යන්න. මට ඔයගොල්ලෝ කියන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් තුල මොනවද ලියන්න ඕන අයිතම? පරිපාලන වියදම් තුල තමයි ලියන්නේ. පරිපාලන වියදම් තුල ලියන අයිතම මොනවද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වෙනම කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මට කියන්න ලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදම් තුල ලියන අයිතම වටිනාකම් සහිතව කියන්න. මේක මුදල් ගිණුම ඕනද කියලා ඔන්න දැන් දැක්ක මෙසේජ් එකක් දාලා තිබ්බ කලින්. මුදල් ගිණුම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අපි නිකන් ඒක හදලා පෙන්නුවා. මට පිළිතුරක් ආවේ නැහැ. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ලෙස ලියන අයිතම වටිනාකම සමග ඕන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි වෙනම බලමු. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ලෙස ලියන අයිතම වටිනාකම සමග. මට ඒක අඳුරගන්න ලේසි. වියදම් ගිණුම් හොයාගන්න මෙතනින්. වත්කම් වගකීම් හිමිකම් මෙතන වත්කම් තියෙන්නේ. ආදායම් වියදම්නේ ලාභ ප්‍රකාශනය. දැන් මෙතන වියදම්. මොනවද අපිට තියෙන වියදම් ගිණුම් මේක ඇතුලේ? වැරදුනත් කමන්නේ කියන්න බලන්න. හරිද? දැන් මේක ලියලා ඉවරද දැනට? දැනට ওই ටික ලියාගෙන ඉවර නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ලෙස ලියන අයිතම මේක ඉක්මනින් ලියාගෙන මට කියන්න බලන්න. තාම ලියනවා ඇති ඔයගොල්ලෝ. ඔව් මට කියන්න මොනවද ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ලෙස ලියන අයිතම වටිනාකම සමග. අපිට ඊළඟ අවුරුද්දට යන්න තියෙනවා. ඊළඟට පස්සේ 19න් පස්සේ 20යි 12යි 31ට අපි හදනවා. මේ අභ්‍යාසෙම 19 සහ 20 වර්ෂ වලට ඉල්ලනවානේ. දැන් නම් කාලේ ඇති වගේ ඔයගොල්ලෝ ලියා ගන්න. ඉක්මනින් කවුරු හරි උත්තර දෙන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් තුල ලියන අයිතම වටිනාකම සමග.
හරිද? right. පස්සේ. කොහොමද? මට උත්තරයක් ඕන මේකට. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැන් මේක ලියන්න මේ මෙච්චර වෙලා යන්නේ නැහැ. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් තුල පරිපාලන වියදම් තුල ලියන අයිතම දෙක වටිනාකම සහිතව මට කියන්න ඕන. අපි නම් කියලා අහලා බලමු එහෙනම් නේ. ඔයගොල්ලෝ නමක් නැතුන නම් කියලා උත්තර දෙන්නේ නැතේ මම group එකෙන් අයින් කරලා දානවා. මම අග පැත්තෙන් එනවා. දැන් පැහැදිලි කරලා දීලානේ අහන්නේ ඔයගොල්ලෝ වෙලාව නාස්ති කරන නිකන්. right අපි අහමු. යසින්දු චමුදක. යසින්දු චමුදක මට ඉක්මනින් මයික් එක ඔන් කරලා කියන්න. අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ලෙස ලියන අයිතම වටිනාකම සමග. ඔයගොල්ලෝ ක්ලාස් එකේ තමයි රිලැක්ස් එකේම ඉන්නේ. යසින්දු ඉක්මනින්. හරි අපි waiting room දානවා. ඊළඟට ඉන්නවා අපි අහමු උමාෂා. උමාෂා මට කියන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් පරිපාලන වියදම් තුල තියෙන අයිතම ලියන අයිතම. උමාෂා අයින් කරන්න කලින් ගියා. ඊළඟට අපි අහමු බමාෂ පබසර. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් ලෙස ලියන අයිතම. ඒක දන්නේ. අන්න දැක්කද? කතා කරනවා නම් අයින් කරන්නේ නැහැ. දැන් වියදම් ලෙස එන්නේ දැන් මෙතන තියෙන ගිණුම් වලින් මට කියන්න ඕන වියදම් ගිණුම් මොනවද කියලා. අපි එහෙම අහමුකෝ. මෙතන දැන් ගිණුම් වර්ග ගණනාවක් තියෙනවා. රයිට් මම ඔයගෙන් අහගෙනවා මුදල් ගිණුම. මට මේකට පොදුවේ උත්තර දෙනවනම් මම ආයි වේටින් රූම් දාන්නේ නැත්නම් දාලා උත්තර ගන්නවා කොහොම හරි. මුදල් ගිණුම මොන වර්ගයේද? අපි ඒක නම් කියලා අහමු. භාග්‍යා දිව්‍යාංජලි මුදල් ගිණුම මොන වර්ගයේද? අනේ ඒක දන්නෙත් නැහැ නේ. අපි වේටින් රූම් දාමු. ඊට පස්සේ චලනානේ. චලනා මුදල් ගිණුම මොන වර්ගයේද? වත්කම්. අන්න හරි. අපි මේ වැඩේට එහෙම එන්න ඕන. යන්ත්‍ර මොන වර්ගයේද? පොදුවේ උත්තර දෙන්නේ නැති නිසා නම් අහලා මේ මම වේටින් දාන්නේ. මේගොල්ලෝ වේටින් රූම්. චතුනි රසාංජි යන්ත්‍ර ගිණුම මොන වර්ගයේද? වත්කම් ගිණුම. වත්කම්. ලී බඩු ගිණුම මොන වර්ගයේද බමාෂ? කෝ බමාෂ මොකද උනේ? ලී බඩු ගිණුමේ වර්ගය වර්ග පහින් තියෙන ගිණුම වර්ග. වත්කම් ගිණුම. වත්කම් ගිණුම. ටක් ගාලා එන්න ඕන. යන්ත්‍ර ෂය ගිණුම මොන වර්ගයේද? අපි අහමු යන්ත්‍ර ෂය ගිණුම මොන වර්ගයේද? උමාෂා අපෝ ඇවිල්ලා ඉන්නවා. උමාෂා යන්ත්‍ර ෂය මොන වර්ගයේ ගිණුමක්ද? right. කිසිම ප්‍රතිචාරයක් නැත්නම් මම වේටින් රූම්. දන්නේ නැති බව හරි දන්නවනම් කියනවනම් අවුලක් නැහැ. විනුෂි නෙත්මා යන්ත්‍ර ෂය මොන වර්ගයේ ගිණුමක්ද? වියදම් ගිණුමක්. අන්න එහෙනම් ඒ වියදම් ගිණුමක් නම් ඔයාලට ටක් ගාලා මතක් වෙන්න ඕන. අපි ඒක ලාභ ලාභ ප්‍රකාශනයේ ලියන බව. එහෙනම් යන්ත්‍ර ෂය ගිණුම ගිහලා පරිපාලන වියදම් යටතේ ලියන්න. යන්ත්‍ර ෂය ලියන්න 10000. බලමු වේටින් රූම් එකේ ඉන්නවා නම් අපි එළියට ඇදලා ගමු ආපහු. බලන් ඉන්නව නේද ඒගොල්ලෝ? ඊළඟට මට ඉක්මනින් උත්තර දෙන්න යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම මොන වර්ගයේද? ඔයගොල්ලෝ කියපුවා මම ලියන් ඉන්න අතරේ කියන්න කවුරු හරි පොදුවේ නැත්නම් මම අහන්නම්. අර විදිහට.
ඒ යන්ත්‍රශය වෙන් කිරීමේ ගිණුම මොන වර්ගයද කියලා මම අහන්නේ. right අපි දීලා වත්කම් ගිණුම. එතකොට එයා ලාභ හෝ අලාභ ප්‍රකාශනයට යන්න බැහැනේ. ලාභ හෝ අලාභ ප්‍රකාශන නැන්නේ ආදායම් වියදම්. ඊට පස්සේ ලී බඩු ෂය මොන වර්ගයද? වියදම්. වියදම්. අන්න හරි. එහෙමනම් ලී බඩු ෂය මෙතනට එන්න ඕන. එහෙම අඳුරගන්න. ලී බඩු ෂය තියෙනවා 5000. හරි. ඊට පස්සේ ලී බඩු ෂය වෙන් කිරීම මොන වර්ගයද? වත්කම්. වත්කම්. ලී බඩු ෂය වෙන් කිරීම වත්කම්. එහෙමනම් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික වත්කම් ගිණුම් ටික ගෙනියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මොකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තමයි වත්කම් වගකීම් හිමිකම් පිළිබඳව ලියන්නේ. right. එහෙනම් අපිට වර්ග දෙකක් තියෙනවා. දැන් මුදල් ගිණුම ඕනේ නැහැ. ඒක මම නිකමට ඔයාලට හැදුවා. ජංගම නොවනවත්කම් මේක හරියට ලියපු නැති අය ලියාගන්න. ජංගම නොවනවත්කම් පිරිවැය සමුච්චිතශය ධාරණ අගය. right. ඒ තුල අපි ඉස්සෙල්ලම ලියනවා ලී බඩු. අනේ යන්ත්‍ර ලියමු. තියෙන පිළිවෙලින්ම ලියමු යන්ත්‍ර. ඒ යන්ත්‍රවල පිරිවැය තීරුවේ ලියන්න ලක්ෂයයි. මම මේක පොඩ්ඩක් දීර්ඝ කළා හදාගන්නවා. පිරිවැය තීරුවේ ලියන්න ලක්ෂයයි. යන්ත්‍ර පිරිවැය ලක්ෂයයි. ගත්තු වටිනාකම ලක්ෂයයි. දැන් සමුච්චිතශය යන වත්කම අඩු වෙන ගිණුමනේ. සමුච්චිතශය. දැනට යන්ත්‍ර සමුච්චිතශය. ඒ කියන්නේ ශය වෙන් කිරීම කියන එක තමයි ඔය කියන්නේ. ඒක තියෙනවා 10000ක්. යන්ත්‍ර ශය වෙන් කිරීම 10000ක්. ඒ අඩු කරාම ඒ යන්ත්‍ර දැන් වටින්නේ ධාරණාගේ අපිට පෙන්නනවා 90000යි. right. ඒ විදිහටම ඔයාලට ලී බඩු ගැනත් ලියන්න පුළුවන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ මේ විදිහට ලී බඩු පිරිවැය 50000යි. ගත්තු මිල 50000යි. පිරිවැය 50000යි. සමුච්චිතශය 5000යි. සමුච්චිතශය 5000යි. එතකොට ධාරණාගේ පෙන්නයි 45000ක්. right. ඕක තමයි අවබෝධ කරගන්න. ඒතර වත්කම් ගිණුම් අපි වෙන වෙනම මෙහෙම ලියනවා. වත්කම් වල පිරිවැය සමුච්චිතශය සහ ධාරණාගේ. right. ඉක්මන් කරමු ඕගොල්ලෝ කාලය ගත්තු නිසා අපිට වෙලාව අපත ගියා මේ සමහර අය සිග්නල් ගැටලු වෙනවා. එහෙම වෙනවන්නේ. දැන් මගේ සිග්නල් අඩු වෙනවා. ඉතින් මම ඒකම තමයි පුළුවන් තරම් පොදුවේ අහන්නේ නම් නොකිය. ඔයගොල්ලෝ පොදුවේ උත්තර නොදෙනකොට අර තාක්ෂණික මං පන්ති වුණා නම් දන්නවනේ මෙහෙම නෙවෙයිනේ. දැන් මගේ සිග්නල් ප්‍රශ්නේ, ඔයාගේ සිග්නල් ප්‍රශ්නේ ඒවා මේවත් එක්ක මට ඔහොම දේවල් කරද්දි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයගොල්ලෝගේ උත්තර ගන්න ඕන නිසා ඒ විදිහට හරි එන්න වෙනවා. right. අපි යමුද මේක ඊළඟ අවුරුද්දට 2020යි 12යි 31 අවුරුද්දට එනවා. 2020යි 12යි 31 අවුරුද්දට එමු. right. එහෙනම් මම මේ ටික මකලා එන්නම්. උඩින් ලියා ගන්න 2020යි 12යි 31. දැන් ඒ අවුරුද්දේ තමයි ඉන්නේ. දැන් කලින් අවුරුද්දේ වැඩ ඉවරයි. දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොට ඔයා දන්නවා මෙන්න මේ ගිණුම් හතර තියෙනවා. වත්කම් ගිණුම් ටික මේ අවුරුද්දට ඇවිල්ලා තියෙනවනේ. දැන් ලී බඩු ගිණුම ওই විදිහටම අවුරුද්දකට ශේෂය පාගෙයිගේ අරන් එනවා. නේ? ලී බඩු ගිණුම 2020යි 1 දැන් මුදල් කියලා නෙවෙයි ශේෂය ඊගේ. මේ ලී බඩු ගිණුමේ ශේෂය 50000 මෙහෙමම ඉදිරියට එනවා. මාත් එක්කම ලියාගමු. ලී බඩු ගිණුමේ ශේෂය 50000ක් ශේෂය ඊගේ එනවා. යන්ත්‍ර ගිණුමේ මම මේ දෙක මාරු කරලා ලියලා තියෙන කමක් නැහැ. කොහොම හරි ගිණුම් දෙක තියෙනවනේ. යන්ත්‍ර ගිණුමේ 20යි 1 ශේෂය ඊගේ ලක්ෂයක් එනවා. ගිය අවුරුද්දෙන් ශේෂය පාගේ මේ අවුරුද්දෙන් මෙන්න මේ ගිණුම් දෙක මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක සටහන් කරගන්න. ලී බඩු ගිණුම හර පැත්තෙන් යන්ත්‍ර ගිණුම හර පැත්තෙන් එනවා. ඒ වගේ මෙන්න මේ ෂය මෙයා ඉවරයි දැන්. යන්ත්‍ර ෂය අහෝසි, ලී බඩු ෂය අහෝසි. ෂය වෙන් කිරීම ගිණුම් දෙක.
යන්ත්‍රශය වෙන් කිරීම සහ ලී බඩු ෂය වෙන් කිරීම. මේකට පොඩ්ඩක් මහන්සියලා ඉගෙන ගන්න වෙනවා. මේ කොටස පොඩ්ඩක් අමාරුයි. අමාරු කියන්නේ ඉතින් අවබෝධ කරගත්තාම හරි. යන්ත්‍රශය වෙන් කිරීමේ ගිණුමේ අන අවුරුද්ද මුලට 20යි 1යි 1 ශේෂය ඊ ගෙවිලා තියෙනවා 10000ක් බැර පැත්තෙන්. තේරෙනවද මේ හර පැත්තෙන් බැර එකම ගිණුමට ගියේ නෑ වෙනම ගිණුමකට ගෙනාවා. ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය ඊ ගෙවිලා තියෙනවා 5000ක්. ඔය තියෙන්නේ අලුතෙන් ලියපො නෙවෙයි අර ගිය අවුරුද්දෙන් පාගේ ඊගේ ආපුවා. ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුමේ 5000යි. right දැන් මට කියන්න මේ අවුරුද්දේ යන්ත්‍රශය කීයද නැවතත් මේ වසරේට යන්ත්‍රශය නැවතත් කීයක් එනවද ඉක්මනින් උත්තරයක් දුන්නොත් ඔයාලට ගැටලු නැහැ ලී බඩු ෂය ගමු ඉස්සෙල්ලම ලී බඩු ෂය කීයද දෙවනි අවුරුද්දේ ලී බඩු ෂය වටිනාකම කීයද 10000 ඔව් අර ගානම තමයි 10000යි යන්ත්‍රශය 10000යි ලී බඩු ෂය 5000යි පැහැදිලි නේද මාරු කරලා තියෙන්නේ ලී බඩු ෂය 5000යි යන්ත්‍රශය 10000යි අපි ඉස්සෙල්ලා ලී බඩු ෂය ලියමු ඔය නැවතත් මේ අවුරුද්දේ ලියනවා ලී බඩු ෂය 5000යි ගිණුම වල නම් මාරු කරගන්න ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම බැර 5000යි ෂය හර ෂය වෙන් කිරීම බැර අරකම ලියනවා යන්ත්‍රවලදී ඒකත් ඒ වගේම ලියනවා යන්ත්‍රශය හර 10000යි යන්ත්‍රශය වෙන් කිරීම බැර 10000යි ඔන්න යන්ත්‍රශය හර යන්ත්‍රශය වෙන් කිරීම බැර කලින් දිත්ත සරහනම තමයි ඒ කියන්නේ යන්ත්‍රවලාගේ අඩු වෙනවා වියදමක් ඇති වෙනවා හරි අපි වැඩි දෙවෙනි අවුරුද්දට ගොඩාක් බරපතල නෑ තත්ත්වේ මම මේ ටික මකන්නම් දැන් ඔයා මට කියන්න දෙවෙනි අවුරුද්දේ හදන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ නැවතත් දැන් කියන්න පුළුවන් දැන් අපි ඉන්නේ 2020යි 12යි 31 හරිනේ ඊ අවුරුද්දේම ඉවරයි මම මේ පැත්තට ගන්නවාට පේන්න ඕන නිසා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ඒකේ පරිපාලන වියදම් මේ පරිපාලන වියදම් තුල ලියන අයිතම මොනවද මම ආයෙත් අහනවා ඒක වැදගත් නිසා මෙච්චර බලෙන් හරි අසවන්න උත්තර දෙන්න මට මෙතනින් වැඩේ අවසන් වෙනවා ඉක්මනින් උත්තර දෙන්න යන්ත්‍ර ගිණුමයි ලී බඩු ගිණුම හොඳයි යන්ත්‍ර ගිණුම වත්කම් ගිණුමක්නේ ඒතර ලාභ ලාභ ප්‍රකාශනයට එන්න පුළුවන්ද ලාභ හෝ ලාභ ප්‍රකාශනයට එන්නේ මොන මොන වර්ගවල ගිණුම්ද වැරදුනහම මට තේරෙන උත්තර දීලා ලාභ හෝ ලාභ ප්‍රකාශනයට එන්නේ ආදායම් සහ වියදම් ගිණුම් එහෙමනම් දැන් උත්තරයක් දෙන්න බලන්න මෙතනින් ඔය ගිණුම් වලින් ආදායම් වියදම් ගිණුම් ආඳුර ගන්න. ආදායම් නැහැ මෙතන. වියදම් ගිණුම් දෙකක් තියෙනවා. ඒ ගිණුම් දෙක මොකක්ද? අන්න එයා මෙතන ගෙනල්ලා ලියන්න. එහෙමනම් ඔයාලට ලියන්න වෙනවා පරිපාලන වියදම් යටතේ ලී බඩු ෂය මෙන්න වියදම් ගිණුම් දෙක මේ තියෙන. ලී බඩු ෂය 5000යි. යන්ත්‍ර ෂය 10000යි. ලී බඩු ෂය 5000යි යන්ත්‍ර ෂය 10000යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඒකට වාගේ උදව් ඕන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මට කියන්න ඕන යන්ත්‍ර අපි ඉස්සෙල්ලා ලියමු මේකේ තියෙන විදිහටම ලී බඩු ආ කැමති එකක් ලියන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ලී බඩු සහ යන්ත්‍ර ලියවෙන ආකාරය ඔයගොල්ලෝ ඉක්මනට කියන. ඒතර මෙතනින් වැඩ ඉවරයි.
කට්ටිය ඉතින් ඉවර කරලා ගිහිල්ලා කමන්නේ අපි ඉගෙන ගන්න කට්ටිය ඉමු. ලී බඩු වල පිරිවැය වෙනස් වෙනවද අවුරුදු කීයක් ගියත්? අන්න අවබෝධ කරගන්න. ලී බඩු වල පිරිවැය ඒ විදිහටම යනවා හැමදාම. 50000යි. right? ඊළඟට යන්ත්‍රවල පිරිවැය එයත් එහෙම්මම තියෙනවා. යන්ත්‍රවල පිරිවැය එයත් එහෙම්මම තියෙනවා ලක්ෂයයි. right මට අවශ්‍යයි සමුච්චිත ෂය කීයද? ඒක උත්තරයක් දෙන්න ඕන. ලී බඩු සමුච්චිත ෂය කීයද? යන්ත්‍ර සමුච්චිත ෂය කීයද? ලී බඩු 10000යි යන්ත්‍ර 20000යි. අන්න හරි. ඒක තමයි වැදගත් දේ. මේක පොඩි දෙයක් උගන්නන්න තමයි මම මේ දඟලන්නේ. නේ? ඔක කියලා මට ඉස්සරහට යන්න පුළුවන්. යන්ත්‍ර සමුච්චිත ෂය එනවා 20000ක්. ලී බඩු සමුච්චිත ෂය එනවා 10000ක්. අන්න දැන් ධාරණාගය මෙතන 40000යි මෙතන 80000යි. ඔන්න ඕක අවබෝධ කරගන්න. දැන් ඊළඟ අවුරුද්දට යද්දී ආයිත් මෙයා තමයි වැඩි වෙන්නේ. සමුච්චිත ෂය. මේ දෙන්න මෙයා හැමම ඉන්න පිරිවැය. රයිට් ඔන්න ඔය කාරණේ අවබෝධ කරගන්න. එහෙමනම් අපි ඊළඟ කොටසරේම මේක හරිනම් මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ඊළඟ කොටස කියන්නේ ඊළඟ chart එක සම්පූර්ණ කරලා 117 හදන හැටි කියලා දීලා නවත්තනවා මං. හය වෙද්දි නවත්තනවා. පටන් ගත්තේ 4 පහුවෙලා වුණාට right okay කියලා messages එනවා. එහෙනම් මම ඉස්සරහට යන්නම්. හොඳයි දැන් මේකේ වැදගත් කියලා කොටසක් තියෙනවා. බලන්න මේක වැදගත් නිසා එහෙම දාලා තියෙන්නේ. වාර්ෂික ෂය වටිනාකම හිස්තැනක් තුල වියදම් ලෙස හඳුනාගන්න. දැන් ඔය අත්දැකීමෙන් දැක්කා. කොහෙද අපි ඒක ලියන්නේ? වාර්ෂික ෂය වටිනාකම කොහෙද ලියන්නේ? මොකකද වියදම් ලෙස හඳුනාගත්තේ? ඔව් බලන්න වාර්ෂික ෂය ප්‍රකාශනයේ ඔව් ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල ලියන්න වාර්ෂික ෂය වටිනාකම ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල වියදම් ලෙස හඳුනා ගනී. ඊළඟ ෂය වෙන් කිරීමේ ගිණුම තුලනය කර එහි බැරශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් කොටසේදී අදාළ වත්කමේ පිරිවෙන් අඩු කර දක්වයි. අදාළ වත්කමේ පිරිවෙන් අඩු කර දක්වයි. ෂය වෙන් කිරීමේ ගිණුමක බැරශේෂයෙන් දැක්වෙන්නේ සමුච්චිත ෂය ප්‍රමාණයයි. ෂයවල එකතුව. වත්කමක පිරිවෙන් සමුච්චිත ෂය අඩු කළ පසු අගය වත්කමේ ධාරණ අගය ලෙස හඳුන්වයි. එහෙමනම් ඔයා ලබන සතියේ සම්බන්ධ වෙද්දී තප්පරයක් ඉන්නවද මේකට බලන්න? හරි. අභ්‍යාස අංක 117 සම්පූර්ණයෙන් හදන්න. රශ්මි කවිෂාගේ ව්‍යාපාරය. ඒක ගැටලු තිබ්බොත් WhatsApp message එකක් හරි දාන්න. ඒකෙත් අවුරුදු 2කට හදන්න තියෙනවා. ඊට අමතරව මෙන්න මේකත් හදන්න. උද්ෘත හදන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතන ලියා ගන්න පිටු අංක 182 යටින්ම වර්ෂ 2 සඳහාම ලාලා ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘත. ඒක ඉල්ලලා නැහැ. ඒකත් හදන්න. අපි ඒක හදලා වෙන පැහැදිලි කිරීම කර කර ඉන්නේ පටන් ගත්ත ගමන් අද වගේ ඒක හදලා අපි අවසන් කරනවා. පළවෙනි පැය ඇතුළත මේවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියන හැටි දැන් දන්නවා. එහෙනම් ඊයින් පස්සේ අපිට තියෙන්නේ ගණන් හදාගෙන යන්නයි තියෙන්නේ. මේක අභ්‍යාස ටිකක් වැඩිපුර දාලා තියෙනවා. ඒක සති දෙකකින් මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන. right. අවසාන පාඩම නිෂ්පාදන පිරිවෙත. තව මාසෙකින් අපිට වැඩ ටික අවසන් කරන්න පුළුවන්. එහෙමනම් අදට අපි වැඩ අවසන් කරනවා. ලබන සතියවත් හිතාගෙන ඉන්න අපි උත්තර දෙනවා කට පොඩ්ඩක් කරලා කියලා. එහෙම වුණොත් මේ වගේ ගැටලු වෙන එකක් නැහැ. හොඳයි එහෙමනම් සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ඔක්කොටම. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.